හරි. නැගිටින්න පුතේ. හරි. ඇයි නැගිටගෙන? iPhone කිව්වේ නැද්ද? හරි. සුබ දවසක් මගේ පැටව. hina වෙලා කියන්න බලන්න සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. පුතාලගේ ආසම විෂය. ගණිතය මන් දන්න පුතේ ආයුබෝවන්. රයිට් වාඩි වෙන්න. ඉක්මන් කරන්න. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. හරි. ගන්න ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. අභ්‍යාස කරන ළමයින්ට දැන් ඇහෙනවද පුතේ? හරි. අභ්‍යාස කරපු ළමයි මෙහෙමයි. එක එක්කෙනා ළඟට ගිහලා අභ්‍යාස කරාද කියලා බලන්න තරම් මම පහත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසි කෙනෙක්ට මම ඇඟිල්ලෙන් ඇනලා පුතේ වැඩ කරාද කියලා බලන්න ඕන මට්ටමක් 9 වසරේ නැහැ. 6 වසරේ පැටවුන්ගේ නම් පොත් බලනවා. 7ත් පොත බලනවා, 8ත් පොත බලනවා, ළඟට ගිහිල්ලා බලනවා. නමුත් 9 දී ඔබට තේරෙන්න ඕන සර් එක්ක තනි ගමනක් යන්න බෑ. දෙන්නත් එක හවුලෙන් තමයි මේ වැඩේ කරගන්න ඕන. මම කියන වැඩ ටික කරන්නේ නැත්නම් මගේ පන්ති ආවට වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. හරි. ගන්න පුතේ මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම්. ඕන ප්‍රශ්නයක් අහන්න. මොකද්ද පුතේ? 10යි 4යි 10යි 5 ඖෂධ ඔන්න මම මුලින් ඉඳන් අහනවා. පුතාලා මට කියන්න. මේ 10යි එක අභ්‍යාස මොනවා හරි ගැටලු තියනවද? නැහැ. 10යි දෙක අභ්‍යාස මොනවා හරි ගැටලු තියනවද? 10යි දෙක තියනවද? නැහැ. තියනවා නම් කියන්න. පස්වෙනි ගාන 7 ඉල්ලීමක් කරන පුතේ 4 වෙනි පිටුව 10යි දෙක අභ්‍යාසයේ 7 වෙනි ගාන. සාමාන්‍යයෙන් පුතේ උදයන්ග සර්ගේ සිරිත තමයි පාඩමක් ඉවරුණාට පස්සේ ළමයින්ගේ අමාරු ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න ඕන. මට ඕන නම් පුතේ මේ
කරන්නම් වාලේ දිගටම දඩබඩ ගාලා කරගෙන යන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. හරි 7 වෙනි ගා. ඒකාකාර වේගයකින් ජලය ගලා එන පොම්පයකින් ලීටර් 1000ක ධාරිතාවයක් සහිත ටැංකියක් පිරවීමට ගතවන කාලය මිනිත්තු 5ක් නම් ලීටර් 1600ක ධාරිතාවයක් යුත් ටැංකියක් පිරවීමට ගතවන කාලය තප්පර වලින් ලැජ්ජයි. ඇත්තටම මේක හදන්න ලැජ්ජයි. ඒ තරමට නෝන්ඩි ගාන. හරිද? ඔන්න අහගෙන ඉන්න. පුතේ කිසියම් වාජනයක් තියෙනවලු. ඒකේ ධාරිතාවය ලීටර් 1000යි. ඒ වාජනය සම්පූර්ණයෙන්ම පිරෙන්න මිනිත්තු 5යි. එතකොට තර්ක කරහම් පුතේ. මෙන්න තර්කය. මිනිත්තු 5කට ලීටර් 1000ක් පිරෙනවා නම් මට කියපම් පුතේ මිනිත්තු 1කට කීයද? විලි ලැජ්ජයි යකෝ. 1000 බෙදන්න ඕන කීයෙන්ද? 5න්. කීයෙන්? 200යි. එහෙනම් පුතේ මිනිත්තු 1කදී ලීටර් 200ක් එළියට එනවා. ලොකු වේගයක්, ලොකු ශීඝ්‍රතාවයක්. හිතහන් මිනිත්තුවකට ලීටර් 200ක්. ලොකු වේගයක්, හොඳ ශීඝ්‍රතාවයක්. අපිට කියනවා ලීටර් 1600ක්. ඒ පුතේ අපිට කියන්නේ එක මිනිත්තුවකට බලා ගන්න. එක මිනිත්තුවකට කියන්නකෝ ලීටර් කීයද? එක මිනිත්තුවකට ලීටර් 200ක් නම් ලීටර් 1600ක්. එහෙනම් මෙතන x කියලා දාමු. දන්නේ නැහැ. එක මිනිත්තුවට ලීටර් 200ක් නම් එකකට කීයද? දැන් මොකද කරන්නේ? හරස් ගුණිත දාන්න. x ලිව්වා. බලාගෙන ඉන්න. x එක ඉන්න එකයි යටට දාන්න. අනිත් එක මොකද කරන්නේ? උඩින් දාන්න. අනිත් දෙන්න ಗುಣ වෙවි උඩින් ඉන්න. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 16 දෙකෙන් බෙදුවම මිනිත්තු කීයද? මිනිත්තු කීයද? 8යි. මං පොඩි ප්‍රශ්නයක් අහන්න සන්තුක. ඇත්තටම මෙහෙම හදන්න ඕනද? ඇත්තටම මේ ගාන හදන්න ඕනද? නිකමට හිතහම් මොලේ තියෙන පැටියෙක් එක මිනිත්තුවකට ලීටර් 200යි නම් එක මිනිත්තුවකට ලීටර් 200යි නම් 1600කට බලන්න 1600 200ෙන් බෙදුවා නම් හරිනේ. 1600 දෙකෙන් බෙදුවා 200ෙන් බෙදුවා නම් හරි. එහෙනම් මට මොලේ තියෙන ළමයි කල්පනා කරලා කියන්න ලීටර් 2400ක් පිරෙන කොච්චර වෙලාව යනවද? මොලේ තියෙන කෙට පුළුවන්. 2400 බෙදන්න 200ෙන් කීයේ? මිනිත්තු 12යි. තේරුණායි? මම කියන්නේ තේරෙනවද? ඕවට කියන්නේ පුතේ තර්ක. සමහර ගණන් තියෙනවා දැක්ක ගමන් තේරෙනවා. මේවා හදන්න ඕනෙත් නැහැ. ඒ තරම් නෝන්ඩි ගාන. තා මොනවද තියෙන්නේ? ගතවන කාලය තප්පර වලින්. ඉතින් පුතේ මේක 60න් ගුණන්න නෙති මාක්ක සබ්බා. ඊය විලිලෙජ්. 10යි 3 අභ්‍යාසෙ මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවද? 10යි 3 අභ්‍යාසෙ මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් මොකද්ද පුතේ? 10යි 3 E DE දෙකම. ඉල්ලීමක් කරනවා පුතේ ඔන්ලයින් දරුවොත් ඉල්ලීමක් කරනවා. 10යි 3 අභ්‍යාසෙ ED දෙකම. අවංකෙන්ම අත උස්සපන් පුතේ මේ කාටවත් මං ගහන්නේ නෑ. ළඟට ඇවිල්ලා බලන්නෙත් නෑ. හරි. බොරු කිව්වා කියලා පිරෙනපා ඔබට. අවංකෙන්ම වැඩ කරා නම් අත උස්සහන් පුතේ. මරු. සතුටුයි. හරි. කමන්නේ පුතේ. වැඩ නොකරට කමක් නෑ. කෙල්ලෝ ටික හරිනේ. ඔන්න ඔය වැඩ කරන සෙට් එක පොඩ්ඩක් බලා ගන්න. උන් තමයි ගණන් වලට කවදා හරි එදා. වපුරන් නැතුව අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. වපුරන් නැතුව අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න එපා. හරි. 13යි 4 අභ්‍යාසයේ පුතේ ආගෙනින් 10යි 3 අභ්‍යාසයේ E ගානයි D ගානයි ඉල්ලනවා. ඔන්න ඉස්සෙල්ලා D ගාන හදනවා. භාණ්ඩයක් විකිණීමේදී කතා කරන්න එපා. අහගෙන ඉන්න. භාණ්ඩයක් විකිණීමේදී 103ක වට්ටමක් ලබා දෙන වෙළඳ සැලකින් රුපියල් 800ක භාණ්ඩයක් මිලදී ගැනීමට
අවශ්‍ය වන මුදල ඔන්න ආයිමත් කියනවා කල්පනා කරන්න භාණ්ඩයක් විකිණීමේදී 100%ක වට්ටම පුතේ වට්ටමට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිස්කවුන්ට් වට්ටමට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පුතේ ඩිස්කවුන්ට් එහෙනම් මොලේ තියෙන එකෙක් මට කට ඇරලා කියහම් පුතේ 100%යි කියන එකේ තේරුම මොකක්ද 100%යි කියන එකේ තේරුම මොකක්ද රුපියල් 100ක් ලකුණු කරලා තියෙන භාණ්ඩකින් රුපියල් 3ක් අයින් කළා කීයට විකුණන්නේ 97ට යකෝ මම මේ කියන්නේ පැහැදිලිද මට කියනවා 100%ක් වට්ටම කියන එකේ තේරුම මොකක්ද ආ පුළුවන් නම් කියනවා රුපියල් 100ක් වටින භාණ්ඩකින් 5ක් අඩු කළා කීයට දෙන්නේ 95ට නේ බා වට්ටමක් කියන්නේ අඩුවීම මං කියන්නේ පැහැදිලිද එහෙනම් මට කියන්න 120ක් වට්ටම කියන එකේ තේරුම 100ට ලකුණු කරලා තියෙන භාණ්ඩකින් 20ක් අඩු කළා කීයට දෙන්නේ 87 හරි එහෙනම් ඔන්න තර්ක කරනවා බලාගෙන ඉන්න උදයන්ග සර් තර්ක කරනවා හොඳට බලාගෙන ඉන්න භාණ්ඩයේ ලකුණු කර මුදල ලකුණු කළ මිල සහ විකුණන මිල තර්ක කරනවා බල දන්න මේ අනුලෝම සමානුපාතික ලෙස තමයි හැසිරෙන්නේ. ඔන්න බලන්න. බලා ගන්න. 100ක් ලකුණු කරොත් 100ට 3ක් වට්ටමනේ. කීයට විකුණන්නේ? 97ට නේද? පට්ට නෝන්ඩි 100ට ලකුණු කරලා තියෙනවා නම් 3ක් වට්ටම කියන්නේ අඩුවීමක් නේ බං. භාණ්ඩයක් ගන්නකොට අඩු කරන මුදල තමයි වට්ටම කියන්නේ. එහෙනම් 97ට නේ විකුණන්නේ. එහෙනම් අපිට කියනවා අපිට මොකද්ද කියන්නේ 800ක් වටින භාණ්ඩයක් එහෙනම් මෙතෙන්ට දාන්නේ මොකද්ද අක්ක ගන්න මොකද කරන්නේ මෙයා මෙයාගෙන් බෙදන්න මෙයා මෙයාගෙන් බෙදලා සමාන කරන්න ඕකනේ අනුලෝම සමානුපාත කියන්නේ අනුලෝම සමානුපාත කියන්නේ බං දෙන්නගේ අනුපාත සමාන වෙන්න ඕන ඒ කියන්නේ මෙයා මෙයාගෙන් බෙදුවම එනාගේයි මෙයා මෙයාගෙන් බෙදුවම එනාගේ අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන සමාන වෙන්න ඕන නැත්නම් අනුලෝම සමානුපාත වෙන්නේ නැහැ නේ පුතේ සමානුපාත සමාන අනුපාත පූර්වස්පර ලෝප සංධියෙන් සංධි වුණාට පස්සේ තමයි මොකද්ද සමානුපාත වම්මි මේ ඔදිය දන්න දේවල් වම්මි පූර්වස්පර ලෝප සංධි ඔයාලා ඉගෙනගෙන තියෙනවා සංධි නෑනේ සිංහල වල උගන්වනවා අහලා නැද්ද සිංහල වල උගන්වනවා සංධි කියලා එකක් ධන පොළොත්තනේ ඒ වෙන සංධියක් හරි ඒ වෝඩ් නෑ හා එහෙනම් මට කියන්න උදව් කරන්න x බෙදනවා 97 ටියුටි ඒක සමාන වෙනවා 800 බෙදනවා 100 ටියුටි 97 එහා පැත්තට යනවා x හොයන්න ඕනේ 800 බෙදීම 100 දැන් බලන්න කපන කැපිල්ල ටියුටි බලාගෙන ඉන්න බිංදු දෙකට බිංදු දෙකයි 97 8න් වැඩි කරා නම් උත්තරේ රෝබ 8 වරක් 7 34යි හරි සතුටුයි අප්පා 8 වරක් 7 56න් වරක් 9 72යි 5යි උත්තරේ 776යි අත උසන්න මේක ආපු දරුවෝ ලියා ගන්න පුතේ 10යි 4 10යි 3 අභ්‍යාසනේ 10යි 3 අභ්‍යාසෙ ඩී ගන්න නිකමට වගේ ලියා ගන්න මේවා හරි වැදගත් 10යි 3 අභ්‍යාසෙ ඩී ගන්න 10යි 3 අභ්‍යාසෙ ඩී ගන්න තෝනි හරි බලමු ඊළඟ එක ඊගාන ඊගානත් ඒ විදියමයි පුතේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩ පෙන්නන්න ඕන නම් අමාරු ප්‍රශ්න ටික මගෙන් අහගෙන යන්න පුතාලට මගේ වටිනාකම තේරෙන්නේ ඉස්කෝලේ ගියා එහෙනම් ඉස්කෝලේ ගුරුවරුත් එක්ක හොඳට වැඩ කරන්න නම් මෙතනින් අඩුපාඩු හදාගෙන යන්න ඉක්මන් කරන්න
පොඩි කටු සටහනක් ගහගන්න ඉක්මන් කර. භාණ්ඩයක් විකිණීමේදී 112ක කොමිස් මුදලක් දෙනු ලැබුවේ නම් රුපියල් 1500ක් වටිනා කොමිස් මුදල. ලැජ්ජයි. හරි. හරිද පුතේ? ධෝනි හරිද? හිනානංගි? හරි මැනික. සමහර කෙල්ලෝ කල්පනා කරනවා අපරාධේ හරි. දැන් අර මේ සමහරක් කෑල්ලම කල්පනා ශීලී වෙන්නේ. අපරාධේ පාඩමේ මුටෙක් දැල ඉන්න හිටියන. මේක සුපිරි පාඩම. හරි. අග පිරිමි ළමයි මට උදව් කරන්න. පිරිමි ළමයි උදව් කරන්න. අපිට කියනවා මෙහෙම කතන්දරයක් කියනවා. භාණ්ඩයක් විකිණීමේදී ඊගාන DE ඊගාන භාණ්ඩයක් විකිණීමේදී 112ක කොමිස් මුදලක් ලැබේ නම් රුපියල් 15000ක භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන කොමිස් මුදල. ඒ පුතේ මට කියන්න චුටි මට කියන්න 100ට 20යි කියන 112ක් කොමිස් කියන එකේ තේරුම මොකක්ද? මට කියන්න ජීවන්තයේ පුතා කියන්න 112ක් කොමිස් කියන එකේ තේරුම මොකක්ද? තේරුම මොකක්ද? 100ක් වටින භාණ්ඩයක් විකුණන්න රුපියල් 12ක කොමිස් මුදලක් ගන්නවා. තේරුණාද පුතේ? එහෙනම් 112 කියන එකේ තේරුම මොකද්ද පැටියෝ? 100ක් වටින භාණ්ඩයක් විකුණන්න රුපියල් 12ක කොමිස් මුදලක් ගන්න ඕනේ පුතේ. එහෙනම් මට කියන්න 100ට 20යි කියන එකේ තේරුම මොකද්ද කොමිස්? රුපියල් 100ක් භාණ්ඩයක් විකුණන්න කීයක් ගන්නවද? රුපියල් 20ක් ගන්නවා. 100ට 3යි කියන එකේ තේරුම රුපියල් 100ක් වටින භාණ්ඩයක් විකුණන්න රුපියල් 3ක් අය කරන කොමිස් මුදලාලි. නැත්තම් මේ ඒවට කියන්නේ කවුද? කොමිස් ගන්න කවුද පුතේ? කොමිස් ගන්න කට්ටියන්ට කියන නම මොකද්ද? තැරව් කරුවෝ. නැත්තම් ඉංග්‍රීසියෙන් හරි බ්‍රෝකර්ස්. හරි. ඔන්න තර්ක කරනවා. භාණ්ඩේ වටිනාකම කොමිස් මුදල මගේ අකුරු එච්චර හොඳ නෑ. පුරු කට්ටිය දන්නෝ. අනික් කට්ටිය බලාගෙන. පුතේ ආගෙන මට කියන්න කට ඇරලා මට කියන්න මගේ පුතේ 100ට 12ක් කියන එකේ තේරුම රුපියල් 100ක් වටින භාණ්ඩකින් 12ක් කොමිස්නේ. ඒකනේ කියන්නේ. එහෙනම් දැන් අපිට කියනවා රුපියල් 1500ක් වටිනා භාණ්ඩයක් 1500ක් වටින භාණ්ඩයකට කොච්චර? ඔන්න තර්කය. දැන් මොකද කරන්නේ? දැජ්ජය මොකද කරන්නේ? මෙයාගෙන් මෙයා බෙදනවා. මෙයාගෙන් මෙයා බෙදනවා. බෙදමු. කියන්න. x බෙදීම 12 සමානයි 1500 බෙදීම 100. බෙදීම 12 එහා පැත්තට ගියාම ගුණ කිරීම 12 වෙනවා. බෙදීම 12 එහා පැත්තට ගියාම ගුණ කිරීම 12. දැන් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 12 15න් වැඩි කරාම කීයේ? සුදු 12 15න් වැඩි කරාම කීයේ? ඇහෙන්නේ නැහැ. 180යි. උත්තරේ 180. අඩුපාඩුවක් තියෙන ලියා ගන්න ඉක්මන්. ඉක්මන් කරා. මේ මෙතන 1500 නෙවිලු 15000ලු දෝනි. එතකොට තා බිඳුවක් එනවා. 1800යි. බිඳුවක් හැලිලා. බිඳුවක් හැලිලා. එක හරි. තාම මොනවද වුනේ?
10යි 4 පුතේ 10යි 4 මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අන් කවුරුත් හරවන්න 10යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. 10යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. පුතේ 10යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන බලන්න. හරි. 10යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. 10යි 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. හරි. මේ අහගෙන ඉන්න පිළමයි. දැන් මං කියන කෙනා මට උදව් කරන්න ඕන. පොත් වෙළඳ සැලක සෑම මිලදී ගැනීමකදීම 108ක වට්ටම් හිමි වේ. ඒ පොත් වෙළඳ සැලක් තියනවලු සෑම මිලදී ගැනීමකදීම 108ක. එහෙනම් මට කියන පොත විකුණන්නේ කීයද? 100ට තියෙනවා නම් පොත විකුණන්නේ කීයද? අන්න ඒක ඔලුවට එන්න ඕන. ඒ ගාන හදන්න කලින් අන්න ඒක ඔලුවට එන්න ඕන. 100ට 8යි කියන එකේ තේරුම බං රුපියල් 100ක් වටින පොතක් විකිණීමේදී රුපියල් 8ක් අඩු කරනවා. විකුණන්නේ කීයට? 92. අපිට කියනවා හිමි වෙනම් රුපියල් 1200ක පොතක් මිලදී ගන්නා පුද්ගලයෙකු විසින් පොත් සඳහා ගෙවනු ලබන මුදල. දැන් මේ වගේ ගාණක් හැදුවනේ. ආයිමත් හදන්න ඕනද? ලැජ්ජයිනේ මේවා හදන්න ලැජ්ජයි නෝන්ඩි මෙන්. පොතක මිල ගෙවන මුදල තර්ක කරනවා පොතක මිල සහ ගෙවන මුදල. ආගෙන පොතක් රුපියල් 100යි නම් මූ ගෙවන්න ඕන 92යි. බල පිළිගන්නවද? ඒ පොතක් 100යි නම් අද උදයන්ග නැද්ද? පොතක මිල රුපියල් 100යි නම් විකුණන් ගෙවන්න ඕන කීයද පුතේ? 92යි නෑ 100කට වට්ටමක් දෙනවනේ පුතේ. 8ක් අඩු කරනවා. එහෙනම් මට කියහන් රුපියල් 1200ක පොතක් ගන්න එක. මක්කබම් මේ ගණ ඊයා අයියා දැන් මේක බෙදනවා මේකෙන් හැමතිස්සෙම කරන්න තියෙන්නේ ඔච්චරයි. x බෙදන්න 92කින් කීයේ? 92. 1200 බෙදන්න 100ෙන්. ලැජ්ජයි අප්පා. 92 එහා පැත්තට යනවා පුතේ. බිංදු දෙකට බිංදු දෙකයි. 12 සරක් 92. කීයද දන්නේ අම්ම? ඒක ගුණ කරන 12 92කින් ගුණ කරාම. ඇයි 12 සරක් 2 24න් 4යි 2ක් ඉතුරුයි 12 සරක් 9 108යි 108යි 2 කීයද? 108යි 2යි කීයේ? 1104. එහෙනම් පුතේ ඌ මේ වෙළඳ සැලට ගෙවන්න ඕන රුපියල් 1104. එක ළමයෙක් නියම වැඩක් කළා. එක ළමයෙක් නියම වැඩක් කරා. අනේ සර් අපේ ගෙදර ළඟ මාමා පොත් කඩේ මාමා රුපියල් 4 ඉල්ලන්නේ ඒ නිසා 1100යි. ඒක හරිද? අපේ ගෙදර කඩේ මාමා රුපියල් 4 ගන්නෑ. ඒ නිසා 1100යි. මේ ඔයාලා ගෙදර කඩේ මාමා නෙවෙයිනේ. එච්චර ගොන් වෙන්න එපා උත්තරේ මේක. එහෙම වැඩ කරනවා. නියම ඩයල් ඉන්නේ. හරි. එක දවසක් මං කිව්වනේ මේක තමයි. එක දවසක් පුතේ මේ 8 වසරේ තියෙන පාඩමක් බ්‍රහ්මක සම්මිතිය කියලා. මම මේ කතාව කිව්වද? කිව්වා. මම රන්නේ ඕක උගන්නන ගමන් බ්‍රහ්මක සම්මිතිය උගන්නන ගමන් කටකාර කොල්ලෙක් ඉන්නවා. මිනිහා මගෙන් ඇහුවා සර් මිනිස්සයාගේ බ්‍රහ්මක කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා. ඔව් මම විහිළුවට කිව්වා බුරිය කියලා. මූ ගෙදර ගිහිල්ලා මේ මාස 6යි ඉපදිච්ච නංගිද මල්ලිද මෙහෙම බුරිය ඇඟිල්ල ගහලා කරකවල. එතන තුවාලයන්නේ තියෙන්නේ පුතේ. හරි. ඒ හින්දා මේ ළමයින්ට මුකුත් කියන්න බයයි. සමහර වෙලාවට මම කියනවා මෙහෙම. සමහර වෙලාවට මං කියන පුතේ මේක ලියලා බිත්තිය ගහගන්න කියලා. උන් ගෙදර ගිහිල්ලා මේක ලියලා ඔළුව බිත්තිය ගහගන්න. ඒ වගේ ගොන් 70ක් ඉන්නේ. කවන්නේ. ආගෙන. තාම මොනවද ඕනේ? ලියා ගන්න.
තාම මොනවද ඉන්නේ? පුතේ අහන්න පුතේ. 10යි 5යි 5 වෙනි ගාන. සෙනුජ දැන් ඇහුවා 20 පාරකට වැඩිව. 11 වෙනි පිටුව 10යි 5 අභ්‍යාසයේ 5 වෙනි ගාන බලන්න. 10යි 5 අභ්‍යාසයේ 5 වෙනි ගාන. පුතේ මේ 10යි 5 අභ්‍යාසයේ 5 වෙනි ගාන බලා ගන්න. ඒ පිළිවෙලකට බලා ගන්න ලෙසට කියලා දෙනවා. ඒ පට්ට නෝන්ඩි ගණන් සෙට් එක බලාගෙන. ඉන්දියාවේ සංචාරය කෙරෙන බලන් ඉන්න. ඉන්දියාවේ සංචාරය කෙරෙන වන්දනාකරුවෙකු ශ්‍රී ලංකා රුපියල් 56500ක් ඉන්දියානු රුපියල් වලට මාරු කරයි නම් ඔහුට හිමි වෙන ඉන්දියානු රුපියල් ගන්න කියලා. ඇත්තටම පුතේ මේක නැහැනේ ඉන්දියානු රුපියලකට කොච්චර ගන්නවද? මෙතන තියෙනවා වගුවක් දීලා. එහෙනම් සුජ මේක ගන්න වෙන්නේ අර වගුවට අනුව 2.26. එහෙනම් පුතේ 56යි 500 බෙදන්න කින්ද 2.26 බෙදා ගන්න පුළුවන්ද? පුළුවන් නේ? ඒක ලේසියිනේ. අවුලක් නැහැනේ. 56500 බෙදලා පෙන්නන්නද? මෙතක 56500 එක රුපියලකට 2.26. දැන් ඔන්න ළමයින්ට දශම බෙදන්නාවම බයයි. චූටි. මේ වගේ එකක් බෙදන්නාවම බයයි. ඔන්න බලන්න බෙදෙන හැටි. සුදු. මම ඔබට අවස්ථාව දෙන්නම් විනාඩියක්. පුළුවන් නම් මේක බෙදන්න. මොන කෙටි ක්‍රමයක් භාවිත කරලා බෙදලා නැගිටින්න. ඔට්ටුයි. ෆෝන් එකෙන් ගහන්න එපා හොඳේ. 56500 බෙදන්න 2.26 ඉක්මන් කරන්න. හරි. බලගන්න. මේ ඉසුරි මේක කරාද ඉසුරි? මේකට තියෙන පොඩි ක්‍රෙඩි ක්‍රමයක්. මේ චූටි බලාගෙන ඉන්න. මගේ ගෝලයක් ඉන්න එහා පැත්ත ගණන් වලට ඒ ගත්ත ඉසුරි. මේ අහගෙන ඉන්නකෝ. පුතේ ආසාවට ඈත් අහන් ඉන්න. මේ වගේ දශමාවම පුතේ බය වෙන්න එපා. පළවෙනිම දේ චූටි බය වෙන්න එපා. හරිද? ඉස්සෙල්ලම පුතාලා දන්නවා මේ දශම නැති කරගන්න මොකද්ද කරන්න ඕන? ඒක මට කියන්න. දශම නැති කරන්න 100ෙන් ගුණ කරනවා. 2.26 දශම නැති වෙනවා 100ෙන් ගුණ කරගම. හරිද? හරිද? හරි. එහෙනම් පුතේ උඩත් මොකද්ද වෙන්න ඕන?
100ක් ගුණ වෙනවා. හරිද? හරි. දැන් හිතන්න ඔන්න දැන් ඔබට හිතන්න පුළුවන් බරපතල ගාලා දැන් මෙතන දශම නැහැ. හරි. දශම නැහැ. මොලේ කල්පනා කරලා උත්තරේ ගන්න. හරි. මේ එක්කෙනෙක්ට ඇවිල්ලා තියෙනවා 11යි 750. ඔයාලට කීයද? 10900 14695යි. 690. තව කවුද? පුතාට කීයද? 25000 ගාන. ආ 25යි. 28250යි. 25000යි. හරි. අහගෙන. මේ බලාගන්න. හොඳට බලාගන්න. දැන් මොකද්ද කරන්නේ? සෙනුජ කොහොමද මේක හැදුවේ? මං කරපු විදිය. දශම තිත අයින් කළා මෙතෙන්ට බිංදු දෙකක් දාගත්තද? 100න් වැඩි වුණානේ. ඊට පස්සේ බෙදුවා. 226ව කීයක් විතර තියෙනවද? 565ට. නිකමට බෙදනවා ඉතින් ඕක මෙහෙමයි. ආයේ මේ කෙලින්ම මේ බොග්ගාල ඔලුවට එන්නේ නැහැ. බෙදලා බලන්න ඕන. හරි. මම මොකද කරේ උඩයි යටයි 100න් වැඩි කරා. කලින් කරේ. උඩයි යටයි 100න් වැඩි කරාම මෙයාගේ දශම නැති වුණා. මෙයාට බිංදු දෙකක් එකතු වුණා. හරි. දැන් සාමාන්‍ය විදිහට බෙදන්න. බෙදන්න බැරි නම් අන්න පුතේ කෙලිම ඔබ යන්න 6 වසරට හරි 7 වසරට හරි යන්න. අන්න එතන ලොකු අවුලක් තියෙනවා. මේ වගේ ගානක් බෙදන්න බැරි නම් යන්න. හරි. බෙදමු නිකම්. නිකමට බෙදලා බලමු විහිළුවට වගේ. පුතේ වැරදුනාට කමක් නැහැ බෙදලා බලමු. මේන් දෙකක් තියෙනවා. කීයේ එතකොට? 452යි. කීයක් ඉතුරුද? 3යි. කියන්න. දැන් ගන්න 100 නෑ මේකට. 1130ට කීයේ? 5යි. ඉතුරු බිංදු 3 එනවා. එහෙනම් පුතේ ඉන්දියානු රුපියල් 25000යි. ඉන්දියානු රුපියල් 25000යි. ලියා ගන්න. සුපිරියනේ. සංසුක thank you. ඉන්දියානු රුපියල් 25000. ලැජ්ජයි. හරි. මේ සුදු බලාගෙන ඉන්න. මේ දැන් සද්ද නවත්තන්න. චුටි. ඒයි පෑන පැත්තකින් තියන්න. පුතේ පිරිමි ළමයි මට උදව් කරන්න. දැන් ඊළඟට තියෙන පාඩම ගණකය. මේ ගණකය කියන එකේ තේරුම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කැල්කියුලේටර්ස් කියලා. පොඩකින් මම මේ පාඩම පටන් ගන්න නැහැ. ඒකට හේතුව මේකට සියලු දෙනා ගාවම අඩුම තරමේ විද්‍යාත්මක කැල් එකක් අතේ තියෙන්න ඕන. මම මේක උඩින් කරලා අතාරින්න කැමතිත් නැහැ. මොකද හේතුව විද්‍යාත්මක කැල් එකක් භාවිතා කරන විදිය මට ඔයාලට කියලා දෙන්න ආසයි. මොකද පුතේ සාමාන්‍ය කැල් එකකට වැඩිය මෙයාට මොලයක් තියෙනවා. මෙයාගෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සරල සමීකරණ පවා මෙයාගෙන් විසඳන්න පුළුවන්. සමගාමී සමීකරණ මෙයාගෙන් විසඳන්න පුළුවන්. ඒ වගේ පාඩමේ තියෙනවටත් වැඩිය ගැඹුරින් මම කියලා දෙනවා. මොකද මම විශ්වවිද්‍යාලේ ලබාගත් අත්දැකීම් සමග මම ඇත්තටම මම කැල් එකක් ඇල්ලුවේ විශ්වවිද්‍යාලේ ගිහින්. විද්‍යාත්මක කැල් එකක් මම අල්ලන්න ගත්තේ විශ්වවිද්‍යාලේ ගිහලා. එතකන් අපේ ගෙවල් වල තිබුණේ නැහැ. ආගෙනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. මේ පාඩම මම චූටි දවසකට මම පස්සට දානවා. හැබැයි පිටු දෙකයි තියෙන්නේ. මේකේ නම් උගන්වන්න තියෙන්නේ වර්ගමූලේ ගහන හැටි, වර්ගේ ගහන හැටි.
ඊට වැඩිය ලොකු දෙයක් මං කියලා දෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. ප්‍රොජෙක්ටර් එකක් ගහලා ඔයාලා කැල් ගේනකන් හිටියොත් මේක කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? ප්‍රොජෙක්ටර් එකක් ගහලා ස්ක්‍රීන් එක ඔන්ලයින් ළමයින්ට ෂෙයා කරලා මං කියලා දෙන්නම්. වෙනම දවසක් දාලා ඒක කියලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. ලියන්න 12 වෙනි පාඩම දර්ශක. 12 වෙනි පාඩම දර්ශක. දොළොස්වැනි පාඩම දර්ශක. දර්ශන නෙමෙයි දර්ශක. ලියන්න මාතෘකා පුතේ දර්ශක. මාතෘකාව ලියන්න දර්ශක. හරි. ආගෙන පුතේ පෑන පැත්තකින් තියන්න. කළු පෑන අරගෙන ලියන්න ප්‍රශ්නයක්. පිරිමි ළමයි කළු පෑන අරගෙන ලියන්න මෙහෙම. දර්ශක අංකණය යනු කුමක්ද? ඒ කළු පෑන අරගෙන ලියන්න. දර්ශක අංකණය යනු කුමක්ද? දර්ශක අංකණය යනු කුමක්ද? දර්ශක අංකණය යනු කුමක්ද? හරි. පුතේ පෑන පැත්තකින් තියහන් අත දරුවෙක් උනත් තේරෙන විදියට ඊටමත් පහළ මට්ටමේ ඉඳලා කියලා දෙනවා. හැබැයි කවුරු හරි මං උගන්වන වෙලාවට වටපිට බලලා හරි මොකක් හරි කරොත් තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ රෙද්ද පෙරෙද්ද යන්නම කියනවා. අම්මගෙන් පටන් අරන් ආච්චි වෙනකම බයිනවා. තරහ වෙන්න එපා. මුලින්ම ඔන්න කිව්වා. උගන්වන වෙලාවට කිසි කෙනෙක් කතා කරන්න බෑ. මොකද ඊළඟට ප්‍රශ්නේ යොමු වෙන්නේ ඔබට වෙන්න පුළුවන්. ආගිනේ. පුතේ දැන් ඔන්න උදයංග සර් කියලා දෙන්න හදන්නේ දර්ශක අංකණය කියන්නේ මොකක්ද? හොඳට බලාගෙන ඉන්න. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක කිසියම් සංඛ්‍යාවක් නැවත ගුණ වී ඇති අවස්ථාවක මේක කෙටියෙන් ලියන ක්‍රමයක් ලෙස දර්ශකාංකණය හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? මොකද්ද පුතේ දර්ශකාංකණය කියන්නේ? කිසියම් සංඛ්‍යාවක් නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දක්වන ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේකට මොකද්ද කියන්නේ? දර්ශක අංකණය. කියන්න පුතේ අංකණය. මේකේ පුතේ මෙන්න මේ යටේ කාට කියන නම මොකද්ද? දන්න කට්ටිය ඉන්නෝ කියන්න. පාදය. මෙන්න මේ උඩේ කාට කියන නමක් මොකද්ද? දර්ශකය. මේ ඔක්කොම එකට ගත්තට පස්සේ මොකද්ද කියන්නේ? බලය. පැහැදිලිද පුතේ? මේ නම් මතක තියෙන්න ඕන. යටේ කාට මොකද කියන්නේ? පාදය. උඩේ කාට මොකද කියන්නේ? ඒ රතු පාට ටී-ෂර්ට් එක නැගිටිනවා. ඔයා තමස නැගිටිනවා. නෑ. ආ නැවත ගුණ කිරීම ඒ කියන්නේ ළඟේ කාටවත් බෑ. ඌ තමයි උදව් කරන්නේ. පත්තරනේ මේ පන්තිය උගන්වන පන්තියක්. මේකේ අපට ගහන්න බෑ. එන්න එපා. කාඩ් එක ගත්තයි? කාඩ් එක ගත්තද අද? ගත්තද? ගත්තනම් කියන්නේ මම කාඩ් එකක් දෙන්නම්. ඉගෙන ගන්න නැත්නම් කාඩ් එක අරගෙන යන්න පුතේ. මට පව් සිද්ධ කරන්න එපා. හොඳේ? ඔයා මං උගන්වන හැම වෙලාවෙම බලන් හිටිය ඔයා වෙන අවධානයක හිටියේ. ආයිමත් කියන්නේ නැහැ. හොඳේ? ආගෙනේ. කියන්න. පුතේ කියන්න. මොකද්ද දර්ශකාංකණය කියන්නේ? කිසියම් සංඛ්‍යාවක්
නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශකාංකනය හඳුන්වන්න පුළුවන්. මේ යට තියෙන එකාට මොකද්ද කියන්නේ මහත්තයෝ? පාදය. උඩ තියෙන එකාට කියන්නේ ඔක්කොම එකට ගත්තට පස්සේ බලය. ඒ පුළුවන් වැඩක් ඉන්නව නම් මෙන්න අභියෝගේ. මේකට කියන නම කියහන්. මේකට කතා කරන විදියක් තියෙනවා. පොතේ නෑ. ඔව් කියන්න පුතේ. සුපිරි පුතේ. පහෙහි හතරවන බලය. කියන්න පුතේ. ඇහෙන්නේ පුතේ. නැත්තම් තව කෙටි ක්‍රමයක් තියෙනවා. පහ බල හතර. කියන්න පුතේ. අර නිකන් දුවේ බල්ලා ගෙට වගේ. අර බල්ලා ගෙදර හදන බල්ලා එළියට ආවම අර අම්මලා හදන්නේ අර කොමනේරියන්ද පොමනේරියන්ද කියලා බලපෙටව හදන්නේ. උන් එළියට ගියොත් ඉවරයි. දූවිලි ගෑවෙනවා. ඒ නිසා අම්මලා කියනවා දුවේ බල්ලා ගෙට. සමහරක් වෙලාවට අපි වලි වලට එහෙම ගියාම අම්මා කෑ ගහනෝනේ. ඔය වචනේමයි කියන්නේ. ඔය ගෙදර ඉස්සරහා වලියක් එහෙම යනකොට අපි ඉතින් යන්න ඕනේ ඉතින්. මෙලෝදියක් බැරුණාට යනවා ඉස්සරහට. දුවේ බල්ලා ගෙට. අපි ඉතින් මෙහෙම එනවා. හරි එන වීරය වගේ යන්නේ මෙහෙම යන්න. අම්මගේ දුවේ බල්ලා ගෙට. අන්නේ යනවනේ අන්නේ වගේ. ඒ මේක කොහොමද කියන්නේ? පහ බල හතර නැත්තම් පහෙහි හතර වන බලය. තේරුණාද? මේක අඳගන්න ඉක්මනට. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. පහ බල හතර. දුවේ බල්ලා ගෙට. හදන්න පුතේ. තේරෙනවද පුතේ? ලියාගත්තද? හරිද? පහ බල හතර. යටින් ලියන්න මේක කියවන විදිය. පහෙහි හතර වන බලය. නැත්තම් පහ බල හතර. ඒක ලියාගන්න. මොකද්ද කියන්නේ? පහ බල්ලා කියලා කියන්න එපා. පහ බල. පහ බල හතර. පහෙහි හතර වන බලය. පහෙහි හතර වන බලය. පහෙහි හතර වන බලය. හරි. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න. ඉක්මනට ලියා ගන්න පුතේ. කිසියම් සංඛ්‍යාවක් ලියා ගන්න. කිසියම් සංඛ්‍යාවක් ආදී කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස 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 දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. මොකද්ද පුතේ කිව්වේ? ආයිමත් කියන්න එකපාරක්. කිසියම් සංඛ්‍යාවක් කට ඇරලා කියන්න පුතේ. කවුරු කියමු? කියන්න. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකනය හැඳින්විය හැකියි. පැහැදිලිද පුතේ?
අදින් පස්සේ උඹලට දර්ශකාංකණය කියන්නේ මොකක්ද කියලා ඔළුවේ තියෙන්න ඕන. හරිද? හරි. ඊළඟට පුතේ ලියන්න මාතෘකාව ප්‍රශ්නයක් ලියා ගන්න. බලවල ගුණිතයක් යනු කුමක්ද? ඒ මාතෘකා ලියන්න ප්‍රශ්න ස්වරූපයෙන්. ප්‍රශ්නාර්ථ දාලා බලවල ගුණිතයක් යනු කුමක්ද? මේ වචන දැනගෙන ඉන්න ඕන. බලවල ගුණිතයක්. බලවල ගුණිතයක් යනු කුමක්ද? බලවල ගුණිතයක් යනු කුමක්ද? හරි. ඒ පෑන පැත්තකින් තියන්න. චුටි. උදයංග සර් මේක ඔළුවට දානවා සුපිරියටම. පුතේ උඹලට තියෙන්නේ අහන් ඉඳීම විතරයි. වෙන මුකුත් එපා. මම උගන්නන දේ හොඳට බලාගෙන අහන් ඉන්න. වෙන මුකුත් එපා. හොඳට අහන් හිටියනම් ඇති. ඔන්න බලන්න. මේ වචනේ ඔබට ඉස්සරහට ඕන වෙනවා. මේක දන්නේ නැත්නම් ඉස්සරහ නන්නත්තරයි අහගෙන ඉන්න. බලවල ගුණිතය. මෙන්න. මේ මොකද්ද? මේ මොකද්ද? මේක කියවන්නේ කොහොමද? පහ බල 3. ඇත්තටම මේක බලයක්. මේක බලයක්. හරිද? හරි. මේ මොකද්ද? බලයක්. 3 බල 2. මෙන්න මේ බල දෙක ಗುಣ වුණාම අන්න ඕවට කියනවා පුතේ බලවල ගුණිතය. මොකක්ද ඔකට කියන්නේ? එහෙනම් මොකක්ද පුතේ මේ බලවල ගුණිතය කියන එකේ තේරුම? කිසියම් බල දෙකක් හෝ ඊට වැඩි ගණනක ගුණිතය. කියන්න පුතේ. කිසියම් බල දෙකක් හෝ ඊට වැඩි ගණනක ගුණිතය බලවල ගුණිතය ලෙස හැඳින්වේ. කියන්න. හරිද? මං කිව්වට පස්සේ කියන්න අර විවාහ වෙනකොට වගේ හා කියන්න. කියන්න මොනවා මේ හුරතලේ හා කවන්න. කිසියම් බල දෙකක් හෝ ඊට වැඩි ගණනක ගුණිතය බලවල ගුණිතය ලෙස හැඳින්වේ. තේරුණාද? විභාගෙට කියනවා මෙහෙම පහත ප්‍රකාශනය බලවල ගුණිතයක් ලෙස දක්වා. එතකොට මගේ මුණ බලන්න. දැන් එක්සෑම් හෝල් එකේ මං ඉන්නවා. සමහරව අහනවා සර් උදාවක් කරනවා. කෙල්ලෝ එහෙම දන්නෝනේ. කෙල්ලෝ එහෙම අර 60 අන්න 64. උදා. ඇම්බරිලා මම මොකද කියමු මොකද? මොකද සර් බලවල ගුණිතයක් කියන්නේ? එතකොට මන් දන්න මූ අමු ගවේ. හරි. ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේ පිස්සු නටපු එක. මොකද්ද පුතේ බලවල ගුණිතයක් කියන්නේ? කිසියම් බල දෙකක් හෝ ඊට වැඩි ගණනක ගුණිතය. තේරුණායි? හා මේක නිකන්. මේවට තමයි කියන්නේ 64 නවා බලවල ගුණිත. බලවල ගුණිත. හරි. හරි. යටි ලියන්න මෙහෙම. යටි ලියන්න මෙහෙම. කිසියම් බල දෙකක හෝ පුතේ නෝට් එක ලියා ගන්න. කිසියම් බල දෙකක හෝ කිසියම් බල දෙකක හෝ කිසියම් බල දෙකක හෝ ඊට වැඩි ගණනක කිසියම් බල දෙකක හෝ ඊට වැඩි ගණනක ගුණිතය කිසියම් බල දෙකක හෝ ඊට වැඩි ගණනක ගුණිතය පෑන මතු කරන්න බලවල ගුණිතයක් ලෙස හැඳින්වේ. පෑන මාරු කරාම හයිලයිට් වෙනවා. බලවල ගුණිතයක් ලෙස හැඳින්වේ.
බලවල ගුණිතයක් ලෙස හැඳින්වේ. හරි. හරිද පුතේ? හරි. ඊළඟට ලියන්න ප්‍රශ්නයක් මාතෘකාවක් වගේ ප්‍රශ්නයක් ඉසුරිලා නංගි ලියන්න. ලියන්න. ගුණිතයක බලයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න පැටියෝ. දැන් මං අද පන්ති ඉන්න සියලු දෙනාගෙම මේ ප්‍රශ්න අහනවා. ඊළඟට උගන්නලා ඉවරලා අහනවා. ගුණිතයක බලයක් යනු කුමක්ද? ගුණිතයක බලයක් යනු කුමක්ද? ගුණිතයක බලයක් යනු කුමක්ද? ගුණිතයක බලයක් යනු කුමක්ද? හරි. පෑන පැත්තකින් තියන්න. සමහර ළමයි ඉන්න මේවා දන්න කට්ටිය. සමහර ළමයි ඉන්න ඉස්සර මං වගේ කට්ටිය. මට ගණන් වලට ලකුණු 39යි. 9 වසරේ. අති දුර්වලයි. අති දුර්වල දරුවෙක්. ඊට පස්සේ පුතේ මේ අහගෙන ඉන්න. කිසියම් හේතුවක් නිසා හේතුව දන්න 11 වසර ළමයි. කිසියම් හේතුවක් නිසා මට හිතුණා ඉගෙන ගන්න ඕනේ. මොකද පන්ති අවසානයකින් 3 වෙනියා. ඉස්සරහට ගෙනල්ලා අපේ පන්ති භාරව හිටියේ තේජ මිස්. සිංහල උගන්නන දැන් මේ පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ. කොළඹ ඉස්කෝලේ. ඉස්සරහට ගෙනල්ලා කිව්වා මේ තමයි පන්තියේ ඉන්න මෝඩයෝ 3 දෙනා. ඒ කියන්නේ පළවෙනි 3 දෙනා මේ පැත්තේ බුද්ධිමත් 3 දෙනා. මේ ඉන්නේ මෝඩයෝ 3 දෙනා. මමයි බුද්ධි සමීරයි. ඌ අන්තිමේ මං ඊළඟ මම 3 වෙනියා. අන්තිමයකින් 3 වෙනියා. හැබැයි එදා ටීචර් වැරද්දක් කරා. අපේ තාත්තට බැන්නා. තාත්තා රැකියාව කරන්නේ පොලිසියේ. ඒ බැනපු නිසා මට හිතුණා මට ඉගෙන ගන්න ඕන. එදා ගෙදර ඇවිල්ලා මට පුල් අවුල්. නන්නත්තාර බැන්න කියන්නේ මේ බැනපුව කිව්වොත් මෙතන ඉන්නෙත් නැහැ. ඒ තරමට බැන්න. අප්පොච්චිටත් එක බැන්න. මං දැන් දැල්ලමේට බැන්න නම් මොකද්ද කරන්නේ? ටීචර්ගේ බයික් එකේ හුලං අරිනු. ඔය වගේ වැඩනේ කරන්නේ. හරි. මම තීරණය කරා නෑ මම ඉගෙන ගන්නවා. එදා තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ. මොකුත් නෙවෙයි පුතේ කොපි පොත් 4ක් අරගෙන ගණිතය එකතු කිරීම අඩු කිරීම බෙදීම අඬ අඬ හැදුවා. ගණන් බෑ මෙලෝදියක් බෑ. ඊට පස්සේ අල්ලපු ගෙදර ඔය අයියා කෙනෙක් හිටියා ගණන් අහගන්න ගියාට පස්සේ උගේ මාළු ටැංකිය හොදවනෝ සීනි ගේන්න යවනෝ ගෙදර ඔක්කොම වැඩ ටික අපිට කියලා කරෝ. කඩේ යන්න. කරලා කොල්පුතේ මට 11 වසරේදී මම පන්තියේ 3 වෙනියා. ගණන් වලට ලකුණු 96යි. ආගෙන ගණන් මුළු පන්තියටම තිබුණේ A4යි. මුළු පන්තියටම A4යි. ශිෂ්‍යත්වයේ පාස් ළමයි 14ක් ඉන්න පන්තියක. ශිෂ්‍යත්වයේ පාස් ළමයි 14ක් ඉන්න පන්තියක. පන්තියෙන්ම තිබුණේ A4යි. හතරෙන් එක්කෙනෙක් මම ශිෂ්‍යත්වයේ ලකුණු 3යි. ඔබට මම කියන්නේ ඔබ කිසි කෙනෙක් අහගෙන ලකුණු 3ක් නම් නැති වුණා ශිෂ්‍යත්වයේ. ආගෙන හරිනේ ආගෙන ඒ නිසා පුතේ මම පුතාලට කියන්නේ මෙතන එකෙක්ටවත් වැඩ බැරි කෙනෙක් නැහැ. ඉන්නේ උඹලගේ ඇඟේ ශක්තිය ගැන අවබෝධයක් නැති මිනිස්සු පමණයි. කාට හරි විශ්වාසයක් තියෙනවා නම් මට පුළුවන් මම මේක කරනවා කියලා. පුළුවන්. හරි හරි මෙන්න ගන්න. පුතේ චුටි පිරිමි ළමයි අහගෙන ඉන්න. ඔන්න සර් නියමෙටම කියලා දෙනවා බලාගෙන. බලා ගන්න. පුතේ මේ මොකද්ද? මේවට කියන්නේ ಗುಣ කිරීම තමයි ඒ ක්‍රමයනේ. මේවට පොදුවේ කියන්නේ ගුණිතයක්. මේ මොකද්ද පුතේ? ගුණිතයක්. මේ මොකද්ද පුතේ? ගුණිතයක්. අන්න දැන් මොකද්ද පුතේ? ගුණිතයක බලයක්. තේරුණායි? මේ මොකද්ද? ගුණිතයක්. උඩට මේක අපක මම මොකද්ද? ගුණිතයක බලයක්. පැහැදිලිද? එහෙනම් පුතේ ගුණිතයක බලය කියන එකේ තේරුම තමයි කිසියම් පද දෙකක හෝ ඊට වැඩි ගණනක ගුණිතයක බලය. තේරුණාද? මොකද්ද? කිසියම් පද දෙකක හෝ ඊට වැඩි ගණනක ගුණිතයක් බලයක් ලෙස පැවතීම. තේරුණාද? right.
ලියාගෙන ඉක්මන් කරන්න. ලියන්න පුතේ. මෙන්න මේවට තමයි කියන්නේ පුතේ ගුණිතයක බලය. ඔන්න යටින් ලියා ගන්න. මේවට කියන්නේ පුතේ ගුණිතයක බලය. සුදු චූටි ලියා ගන්න. ගුණිතයක බලය. සුදු චූටි කිව්වම ඔක්කොම සුදු කට්ටිය. සුදු චූටි. අපි තරම් සුදුනේ. ගුණිතයක බලය. හරිද පුතේ? හරි. යටින් ලියන්න මෙහෙම. කිසියම් බලයක නෝට් එක ලියා ගන්න පුතේ. කිසියම් බලයක පාදය කිසියම් බලයක පාදේහි කිසියම් බලයක පාදේහි කිසියම් බලයක පාදේහි පද දෙකක හෝ කිහිපයක කිසියම් බලයක පාදේහි පද දෙකක හෝ කිහිපයක පද දෙකක හෝ කිහිපයක පද දෙකක හෝ කිහිපයක ගුණිතයක් පවතී නම් පද දෙකක හෝ කිහිපයක ගුණිතයක් පවතී නම් පද දෙකක හෝ කිහිපයක ගුණිතයක් පවතී නම් එය පෑන මාරු කරන්න. ලියන පෑනේ පාට මාරු කරන්න. එය ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ. එය ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ. ඒ ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ. ඒ ගුණිතයක බලයක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට ලියන්න මෙහෙම. ඊළඟ මාතෘකාව ලියන්න. පොඩ්ඩක් මම වේගෙන් කරනවා. අවුලක් නැහැනේ, වේගය අවුලක් නැහැනේ. දැන් බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත් කිරීම. මාතෘකාව ලියන්න පැටියෝ. බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත් කිරීම. බලවල ගුණිතයක් ගුණිතයක බලයක් බවට පත් කිරීම. ඊයේ මං ගියා පුතේ ෆාමසියට මගේ දරුවට බේත් වගේක් ගන්න. එතකොට මට හම්බුණා බෙලියත් ජීවන්ත අයියා. එයාගේ පුතා මේක ඉන්නවා. ඒ මිනිස්සයා හරි අහිංසකව කතා කරලා ඇහුවා මේ මල්ලි මේ අපේ කොල්ලගේ තාත්තේ මොකද? ආගිනේ. ඇත්තටම මං කියන්න ඕන ටික තාත්තත් එක්ක කතා කරා. ඒව ඔයාලට ඕනේ නැහැ. පුතේ තමන්ගේ දෙමව්පියොන්ගේ ඔළුවේ තියෙන බර තාමත් ළමයින්ට තේරුන්නේ නැහැ. ඒ මිනිස්සුયો පට්ට පීඩනයකින්. හරි? මං ඉල්ලීමක් කරනවා පුතේ. ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන් එකම සහනේ තමයි පුළුවන් නම් හොඳට ඉගෙනගෙන පෙන්නන්න. ඉගෙනීමේ රසය දැනුණොත් ඒක කියලා නිම කරන්න බෑ. ඒක මහා අමුතුම රසයක්. ඒකට තමයි කියන්නේ අර සර්ලා කියන්නේ ට්‍රැක් එකට වැටෙනවා කියලා. ඒ ඉගෙනීමේ රසය දැනිච්ච කට්ටිය. ඒක අමුතු රසයක් විඳලා බලන්න. හරිනේ? හරි. පුතේ මාතෘකාව බලවල ගුණිතයක් ගුණිතයක බලයක් කිරීම. පට්ට ලේසි. අහන් හිටියෝ. පිරිමි ළමයි. සංසුක අහන් ඉන්න පුතේ. මෙන්න මෙතන තියෙනවා පුතේ බලයක්. චුටි. x ගේ 5 y ගේ 5 3 5 මේ මොනවද බේ? හතරල කියන්නේ මේ මොනවද? මේ මොනවද? බලවල ගුණිතයක්. බල කීයක් තියෙනවද? 3යි. බලන්න පුතේ තුන් දෙනාගේම දර්ශක මොකෝ වෙලා තියෙන්නේ? සමානයි. මේ සිද්ධිය කරන්න නම් පුතේ
තුන් දෙනාගේම දර්ශක සමාන වෙලා තියෙන්නම ඕන. කවුරු හරි එක්කෙනෙක්ගේ මෙතන දර්ශකයේ වෙනස් නම් ඌ මේ කණ්ඩායමට ගන්න බෑ. ගුණිතයක බලයක් කරන්න බෑ. එහෙනම් පුතේ මාර අමාරුයි මේක ගුණිතයක බලයක් කරන්න. පසන්දුල් අහගෙන ඉන්න. අද ඔරලෝසුවක් බඳන් ඇවිල්ලා. ඔයාලට මං හිතන්නේ සල්ලි වැඩි වෙලා. අහගෙන ඉන්න. ඒක අල්ලල්ලා ඉන්න. අහගෙන. x මේක බලයක් මේක බලයක් මේක බලයක්. මෙයාගේ දර්ශකය 5යි මෙයාගේ දර්ශකය 5යි මෙයාගේ දර්ශකය 5යි. බලාගෙන ඉන්න. මම දැන් මෙහෙම කරනකොට මේක ගුණිතයක බලයක් කරන්න හදා. ඔන්න බලන්න. හරේ පාසා ගිලි ගිලි ෆුස්. යකෝ ඒ මොකද්ද කියන්නේ? හරේ මන්ත්‍රයක් කිව්වේ. ඒක මේක දැන් බලවල ගුණිතේනේ. මේ මොකද්ද මේ? ගුණිතයක බලය. මොකද්ද දන්නවද කරේ? මේ තුන් දෙනා ගුණ කරා. මූ එළියට ගත්තා. තුන් දෙනාගෙම පහ තියෙන හින්දා පහ වරහනක් දාලා එළියට ගත්තා. මේ තුන් දෙනා ගුණ කරා. 3x ගෙන් ගුණ කරාම 3x y ගෙන් ගුණ කරාම 3xයි. සර් මොකෝ පොඩ්ඩක් ඉන්න සර් පොඩි ප්‍රශ්නයක්. සර් අතන 3 තිබුණේ පස්ස පැත්තේනේ. සර් මොකෝ මේ 3 ඉස්සරහට ගත්තේ? ඒක තමයි නීතිය. සෑම විටම සංගුණකය තියෙන්න ඕන ඉලක්කම තියෙන්න ඕන ඉස්සරයි. මොන්ටිසෝරි පොඩියා උත්තන්න. ඒ හින්දා තමයි දෙයියෝ 3 එළියට ගත්තේ. 3 ඉස්සරහට ගත්තේ. පස්සේ තිබිච්ච එක ඉස්සරහට ගත්තේ එකයි. තේරෙනවද? අත උස්සන්න තේරෙනු කට්ටිය. දැන් මෙන්න මේ concept එකට තමයි කියන්නේ මොකද්ද? බලවල ගුණිතයක් ගුණිතයක බලයක්. අත උස්සන්න තේරුම් නැති කෙනෙක්. මොකද? එකෙක් හරි තේරුම් නැත්නම් අත උස්සන්න තාපාරක් කියලා දෙනවා. සුපිරියටම තේරුණාද? සුපිරියටම මේක ලියාගන්න. ඉක්මන් කරන්න. සංසුක මේකට කියන්නේ බලවල ගුණිතයක් ගුණිතයක බලයක් කියලා. විවාහකට ගිහලා ගොන් කමන හරේ පාසා ගිලි ගිලි ගගා ඉන්න පස්සේ ගාන හදන්න. හරි. පුතේ. පුතා. සුදු පුතා. ඔයා නැගිරි. ඔයා අපේ පුතා. පුතා මට කියන්න අහගෙන මෙන්න මේ දර්ශකය පහනේ. මේ පහ කියන එකේ තේරුම මෙයාටත් මේ පහයි තියෙන්නේ. මෙයාටත් මේ පහයි තියෙන්නේ. මෙයාටත් මේ පහයි තියෙන්නේ. ඒක පෙන්වුවේ මොකෙන්ද? වරහණෙන් සුපිරි අපුඩයක් ගහන්න පුතේ. අපුඩයක් ගහන්න. සුපිරි. අන්න පුතේ වරහණෙන් කරන්නේ පුතේ පවුල් කරන එක. වරහණෙන් කරන්නේ මොකද්ද? පවුල් කරන එක. උදාහරණයක් ඔන්න හිතන්නකෝ. ඔන්න දැන් මම මේ උගන්න ඉන්න අතරතුර මට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ගහගෙන යනවා. මං දන්න කොල්ලෝ ටික කොහොම පයින්නෝ. එනවාට එපා. මට ගැහුවා පනින්න එපා. මං ඒක බේර ගන්න. අහගෙන ඉන්නකෝ මේ උදාහරණයක්. ඇත්තටම වෙන සිද්ධියක් නෙවෙයි. දැන් මට මේකේ මොකද්ද ගන්න ඕන? ඇරියස් එක ගන්න ඕන. මම නම් ඒව ගණන් ගන්නෑ. ගැහුවත් මං ශාන්ති ඒ මට්ටමේ තමයි ඉන්නේ. හරි. නමුත් දැන් මේ කතාවට මේක ගොතන්න එපා. ඔන්න මං දැන් යනවා ගහපු එකාගේ ගෙදර. පටකින්න සරමකට ගහගන්න. හරි. අගින් ඔන්න දැන් ගෙදර ගිහිල්ලා ගහපු එකා හොයනෝ ගහපු නෑ පුතේ. පොර හැංගිලා. දැන් මොකද කරන්නේ? අන්න හරි. ඊට පස්සේ ගෙදර ඉන්න මල්ලි. එන්නකො මල්ලි වැඩක් කියන්න. එන්නකො බෑටි. පට්ට ගාලා දුන්න ගෙදර. ඇයි ඒ? මතක තියාගන්න පවුලක මල්ලිට ගැහුවොත් අයියට දැනෙනවා.
මල්ලිට ගැහුවොත් අයියට දැනෙනවා. ඒක තමයි මේ සිද්ධිය. මේ බලන්න. වරහනක් ඇතුලේ ඉන්න ඔක්කොටම මේ එළියේ සිද්ධි බලපාන. මතක තියාගන්න. මේ එළියේ තියෙන දර්ශක පහ මූටත් බලපානෝ පවුලේ ඉන්න ඔක්කොටම බලපාන. තව උදාහරණයක් කියන්නද? දැන් මේ දවස්වල හරි ප්‍රසිද්ධයි නීති විරෝධී මද්ද මේ කසිප්පු අහගෙන ඉන්නකෝ. දේශීය very good. නැත්තම් වෙලේ සුදා හරියට හරි. පුතේ ඔන්න දැන් කසිප්පු තිප්පලට පනිනකොට මහත්තය පැනලා දුවනවා. පොලිසියෙන් මොකද්ද කරන්නේ? නෝනයි දරුවයි වඩාගෙන එනවා. හරි. නෝනයි දරුවයි ජිප් එකට දාන් එනවා. අහගෙන ඉන්න. පොලිසිය කූඩුවට දාන්නේ නැහැ. නෝනයි දරුවයි කූඩුවට දාන්න බෑනේ. එළියෙන් වාඩි කරලා තියෙනවා. මෙන්න හැන්ද වෙනකොට මිනිහා එනවා. මිනිහාගේ කවදාවත් පස්සෙන් දුවන්න ඕනේ නැහැ. ඇයි? පවුලේ බැඳීම. මිනිහට දැනෙනවනේ දැන් නෝන අරන් ගියා මිනිහට දැනෙනවා දැන් මේ ළමයිට කන්න විදියක් නැහැ නෝන නැහැ. එතකොට ඇවිල්ලා කියන මහත්තයෝ මමනේ අර කසිප්පු ටිප් වලට පැනපු වෙලාවේ දිව්වේ මම පෙරුවියෝ නෝනලා යවන්න මං ඉන්න. හරියම ලේසි. තේරුණානේ? කසිප්පු පෙරනකොට පැනනට පස්සේ දිව්වට පස්සේ දුවන්න ඕනේ ඒ කට්ටියගේ පස්සේ. නෝන අරගෙන ඇවිල්ලා තියා ගන්න පොලිසිය. හරිද? අන්න ඒ වගේ පුතේ පවුලක් ඇතුලේ පවුලක් ඇතුලේ තියෙන බැඳීමක්. පැහැදිලිද? එහෙනම් මේ වරහනකින් කරන්නේ මොකද්ද පුතේ? බැඳීමක් පවුලක්. මේ ගණිතයේ පුරාටම මේ කොළුවේ තියෙනවා. තේරුණාද? මේ දර්ශක පහ මෙයාටත් අයිති, මෙයාටත් අයිති, මෙයාටත් අයිති. පොදුවේ තමයි මේ පහ දාලා තියෙන්නේ. තේරුණු කට්ටිය අත උස්සන්න. හරි. මෙන්න ගාන. හතල නැගිටින්න. මම දෙනවා දැන් ගුණිතයක්. බලවල ගුණිතයක් දෙනවා. ගුණිතයක බලයක් කළ නැගිටින්න. හරි. මෙන්න ගාන. 8 3 x ගේ 3 y ගේ 3 මම නෝන්ඩි ගාන 8 3 x ගේ 3 y ගේ 3 මේ බලවල ගුණිතයක බලයක් කරා. හරි. වාඩි වෙලා ඉන්නව නම් කවුරු හරි උදව්වක් දෙන්න පුතේ. අර දරුවගේ සෙරෙප්පුව දෙන්න. හරි වාඩි වෙන්න. හරි. ඔන්න පිටිපැත්ත. හරි. බලාගෙන ඉන්න. ලැජ්ජයි. මොකද කරන්න තියෙන්නේ? චූටි. මහත්තයෝ මොකද කරන්න තියෙන්නේ? 8යි x y 3 අත උසන්න මේක තේරුණු කට්ටිය. හරි. දැන් මං ගානක් දෙනවා. අභියෝගයක්. පන්ති එකෙටවත් හදන්න බෑ. ඔට්ටුයිද? මෙන්න අභියෝගේ. පුළුවන් නම් බාර ගන්න. පන්ති එකෙටවත් මේක හදන්න බෑ. ඔට්ටුයි? ඔට්ටුයිද? හරි බලමු. දැස්තිනේ? දැස්ති. පුළුවන් නම් හදන්න මේ ගාන. 81යි x4 y4 පුළුවන් නම් මේක ගුණිතයක බලයක් කරන්න සුපිරි දක්ෂයෙක්ට විතරයි පුළුවන්. ඇදුවා? බලා නම් මිනිස්සු වෙන්න බෑ. මේක හදන්න පුළුවන් වැඩිට විතරයි. අර ඒත් හැදුවනේ මරු. මම හිතුවේ කාටවත් හදන්න බැරි වෙයි. මරු. ඇත්තටම පුතේ මම හිතුවේ මේක ගොඩ දෙනෙට හදාගන්න බැරි වෙයි කියලා. හරි. වාඩි වෙන්න. බලා ගන්න. මෙන්න මෙහෙමයි මේ ගාන හදා. බලාගෙන ඉන්න. පුතේ
ඇත්තටම මේක ගුණිතයක බලයක් කරන්න බෑ මෙහෙම තියෙද්දි. මේක x ගේ 4 හරි. මේක y ගේ 4. හැබැයි මෙතන 4ක් නෑ. 4ක් නැත්තම් 4ක් හදා ගන්න ඕන. ඔයාලා බලන්න 81 කියන්නේ කාගේ බල 4ද? ඔව් 81 කියන්නේ පුතේ 3 බල 4. මේ අපි ගොනාට අන්දලා තියෙන්නේ. 3 බල 4 x බල 4 y බල 4. පැහැදිලිද? දැන් ඔක්කොගෙම 4 4 4 නිසා ලියන්න පුළුවන් 3xy ගේ බල 4. අත උසන්න මේ උත්තරය ආපුද? මරු. සුපිරි. ලියා ගන්න පුතේ. 81 කියන්නේ 3 බල 4. නිකමට ඕනනම් ගුණ කරලා බලන්න 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27ව 3ක් 81යි. 3ව 4ක් 81. නිකමට ඕනනම් ගුණ කරලා බලන්න. බලමු ඊළඟ එක. ඊළඟ එක බලමු. ලෑස්ති? ලෑස්තිද? 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 25යි x වර්ග y වර්ග 25යි x වර්ග y වර්ග 25යි x බල 2 y බල 2 25යි x බල 2 y බල 2 මේව බැරි නම් වැඩක් නැහැ. ලැජ්ජයි. හරි වාඩි වෙන්න. මේ පුතේ 25 කියන්නේ කාගේ මේ පුතේ 25 කියන්නේ කවුද? 5 බල 2 නේ. 25 කියන්නේ 5 වරක් 5 25යි නේ. එහෙනම් x බල 2 y බල 2 දෙන්නගෙම ඔක්කොගෙම 2 එළියට ගත්තම 5යි xy බල 2 අත උස්සන්න බල 2 මේක ආපුද? ලැජ්ජයි. තා ගන්නක් ඕනේ. දෙන්නම් ඇම්බරේට යන එක. ඇම්බරේලා යන එකක් දෙන්න. මුන්ට අමාරු එකක් දෙන්න දෙයියනේ මට මොලේ පහල වෙන්න. පත් උනා. හැට හතර x බල 6 y බල 6 කොහෙන් ගියත් ඔක අහුවෙන්නේ. දැන් බලහන් 64 කියන්නේ කාගේ බල 6ද? අඩු එව්වනේ 64 කියන්නේ කාගේ 6ද? මොලේ තියෙන එකට ටක් ගාලා කොළුවට එනවා. හරි හරි පොඩි දෙයක් පුතේ වාඩිලා ඉන්න කට්ටියන්ට පොඩි උදව්වක් දෙන්නකෝ පවුනේ පුතේ උදව්වක් දෙන්න හරි වාඩි වෙන්න පුතේ 64 කියන්නේ කාගේ 6ද ඒ පිරිමි ළමයි පසන්දුල් 64 කියන්නේ කාගේ බල දෙකද දෙක දෙවරක් දෙක හතරවරක් දෙක අටවරක් දෙක 16 වරක් දෙක 32 ඒව දෙකක් 64යි ඒ කියන්නේ දෙක බල 6 එහෙනම් උත්තරේ 2xy ගේ 6 තේරුණා ඇති ඊළඟට ලියන්න මාතෘකාව මම පොඩ්ඩක් අවේගය වැඩි නැහැ නේ පුතේනේ නෑ ලියන්න ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බවට පත් කිරීම හරි මාතෘකාව ලියන්න ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම
ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කිරීම. පුතේ මේ දැනුම ඉස්සරහට යනකොට අති ප්‍රබල ලෙස ඕන. මේ පාඩම ටිකක් ලස්සන පාඩමක්. මේ ජීවිතේ පළවෙනි වතාවට දර්ශක නීති ටික ඉගෙන ගන්න හදා. පුතාලා දන්නවද දර්ශක නීති කීයක් තියෙනවද? දර්ශක නීති කීයක් තියෙනවද? නෑ. 41යි. very good. ඒ දරුවට පට්ට මොලයක් තියෙන. මෙන්න මේ අල්ලලා බලන්න මේ හරි මොනවද තියෙනවද? මේ දෙපැත්ත. නෑ නෑ 41යි නෙවෙයි. දර්ශක නීති තියෙන්නේ 5යි. හරිද? ලබන සතිය කිසිම ලෙසකින්වත් කට් කරන්න එපා. දර්ශක නීති 5 නියමෙටම කියලා දෙන්න. ගණන් හදවල නැගිට්ටවල පුළුවන් කළා තමයි යවන්නේ. හරි. බලා ගන්න. සෙනුරිලයි නංගි ලොකු කල්පනාවක ඉන්නේ. මම දැන් ගොඩාක් වෙලා බලන් හිටියේ. तुझे देखा तो ये जाना हमें සීන ලෝකවල ලින් දැන් මම බලන් හිටිය විනාඩි 3ක් විතර මෙන්න එහෙමයි. හරි. ඒවට කියන්නේ මනෝ ගහනවයි කියන්නේ. ආගෙන පුතේ පෑන පැත්තකින් තියන්න සුපිරියට කියලා දෙනවා මගේ පුතේ ලෝකේ තියෙන ඕනම ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කරන්න හැටි. පට්ට ලේසි. පට්ට ලේසි. අන්න බලන්න. x 3යි x y බල 2 x විභාගයට අපිට කියනවා x විභාගයට අපිට කියනවා මෙන්න මේක බලවල ගුණිතයක් කරන්න. මොකද්ද? මේක බලවල ගුණිතයක් කරන්න. අන්න එතෙන්දී අර සංකල්පය ඕන මේ එළියේ තියෙන දෙක මෙයාටත් අයිති මෙයාටත් අයිති මෙයාටත් අයිති. එහෙනම් උත්තරේ ලියමු. 3 බල 2 x බල 2 y බල 2 ඔන්න උත්තරේ. ලේසි. තේරුණු කට්ටියට උසන්. ඉක්මන් කරා. සෙනුරිලයි නංගි තවත් නම් කවදාවත් කල්පනා කරන්නේ නැහැ. ඈ තාම hina වෙනවා. වෙච්ච වැඩේ. අන්න දැන් සෙනුරිලයි නංගි වෙනවා. මෙන්න හැන්ද. හරිද? මෙන්න අවසාන ගාන. මේක නම් උගන්නන්න දෙයක් නෑ. ඇත්තටම නෝන්ඩීනේ. තායක ගානක් දෙන්න. තනියෙන් හදන්න. චුටි මේක හදන්න මැනික මේක හදන්න 5යි xy බල 3 ලේසි. පුතේ මෙන්න මෙහෙම ගන්න. අපේ ටුයින්ස්ලා නැද්ද අද? ප්‍රියන්ත මාමයි කොල්ල දෙන්න. කොයි ඉන්නවද? කොල්ල දෙන්න. සෝමපාල කඩේ. අද නැද්ද? ඉන්න බඩු ඉන්න. හරි. මේ පුතේ කියන්න. පුතේ මට කියන්න මේ පුතා කියන්න මේකේ උත්තරේ කියන්න පැටියෝ. මේකේ උත්තරේ කියන්න. නැගිටලා උත්තර දෙන්න පුතේ. පහයි xy හරියට කියහන් මොකේ කරි උදව් කරහන්කෝ බා. මෙන්න මෙහෙමයි පුතේ. 5 3 5 බල 3 කියන්නේ x බල 3 y බල 3 උත්තරේ දන්නෝ කියවන්න තේරෙන්නේ නැහැ නේ සර්. මන් දන්නවා. හරි. ඔන්න පුතේ
දැන් තමයි මැච් එකට බහින්න හදන්නේ සෙල්ලම් නෑ මැච් එක ටිකක් දරුණුයි මම මේ එකයි යන්නේ මම ගියපු විශ්වවිද්‍යාල මායිමේ මම පුතේ ගමන් කරා විශ්වවිද්‍යාල ගමනක් ඒ ගමනේ ගියපු පාරවල් වල මන් දන්නෝ වැටිච්ච තැන් දන්නෝ නැගිටපු තැන් දන්නෝ වැරදුණු තැන් දන්නෝ ඒ නිසා දර්ශක නීති කියන මාතෘකාව දැන් පටන් ගන්න හදන්නේ අති සුපිරි මාතෘකාවක් සියලු දෙනාම මේ ගැන අවධානයෙන් ඉන්න ඕන මේක බැරි නම් 11 වසරේ ලඝු ගණක මුකුත් හදන්න බෑ 11 වසරේ තියෙනවා ලඝු ගණක කියලා එකක් දන්නවද ඒව දන්නේ නැණි එහෙනම් දැනගන්න ඒව හදන්න නම් දර්ශක ඕන වෙනවා ලියන්න මාතෘකාව දර්ශක නීති මෙතන පොඩක් ගැඹුරුයි පරිස්සමියන් දර්ශක නීති පුතේ ඒ මාත්‍යෝ පෑන පැත්තකින් තියන්න පිරිමි ළමයි උඹලා මට ගෞරව කරන කියලා මම දන්නවා ඉල්ලීමක් කරනවා මගේ රත්තරන් පුතේ හොඳට බලන් ඉඳහම් මේක තේරෙන්නේ නැහැ මටත් අමාරුණු තැනක් ඒ හින්දා ඔයාලට අමාරු වෙන්න පුළුවන් හොඳට අහන් ඉන්න පුතේ අපේ මුළු සිලබස් එකටම තියෙන්නේ පුතේ දර්ශක නීති 5යි අපේ මුළු සිලබස් එකටම තියෙන්නේ පුතේ දර්ශක නීති 5යි එතකොට පුතේ දර්ශක වලින් මොන ප්‍රශ්නය ආවත් ගේම ගහන්න තියෙන්නේ අතේ ඇඟිලි 5 වගේ නීති 5 මතක තියාගන්න මේ එක ඇඟිල්ලක්වත් පණ නැති වුණොත් සමහර ගණන් අල්ලන්න බැරි වෙනවා මාපට ඇඟිල්ල පණ නැති වුණොත් මේ පෑන් එහෙම අල්ලන්න බෑ ඒ හින්දා හොඳට මතක තියාගන්න අතේ ඇඟිලි 5 ශක්තිමත්ව ඔබ සතුව තියෙන්න ඕන දර්ශක නීති 5 පහම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන පැහැදිලිද දැන් මෙහෙම අප විෂය නිර්දේශය තුල ධෝනි ඔයාගේ අවධානය ගොඩාක් හරිය මෙහි යනවා වැඩිපුර යන්නේ පිරිමි පාර්ශවයක් කෙරේ ඕක පොඩ්ඩක් නවත්ත ගන්න ඕන හොඳේ කවුද කියලා මම එයා දන්නවා ඔයා කට වහන් ඉන්න ආ ඊළඟට ඉතින් මූ නැගිටවල බණින් කොයි වෙලාවෙ බැලුවත් ඒ පැත්ත බලාගෙන වෙන පන්ති වල වෙන්නේ පිරිමි ළමයි ගෑල් ළමයි දිහා බලන්නේ මේකේ ගෑල් ළමයි පිරිමි ළමයි දිහා බලන්නේ ඒ අන්න ඒ කියන්නේ අපේ කොල්ලෝ ටික සිංහයෝ ඔන්න ඔහොමින් ටිකටම ඔහොමින් ලියන්න පුතේ අප විෂය නිර්දේශය තුල තුඩි අප විෂය නිර්දේශය තුල එකිනෙකට වෙනස් දර්ශක නීති අප විෂය නිර්දේශය තුල එකිනෙකට වෙනස් දර්ශක නීති 5ක් ඇත එකිනෙකට වෙනස් දර්ශක නීති 5ක් ඇත එකිනෙකට වෙනස් දර්ශක නීති 5ක් තියෙනවා හරි පළමු නීතිය කියලා ලියන මාතෘකාව දර්ශක පළමු නීතිය පළමු නීතිය කියලා මාතෘකාවක් ගන්න අපේ සිලබස් එකටම තියෙන පුතේ දර්ශක නීති කීයද 5යි ලියන්න මෙහෙම පුතේ මේ රතු පෑනෙන් ලියලා රතු පෑනෙන් කොටු කරන්න පළවෙනි නීතිය රතු පෑනෙන් ලියලා රතු පෑනෙන් කොටු කරන්න ලියන්න සමාන පාද සහිත බල සමාන පාද සහිත බල සමාන පාද සහිත බල ගුණ කිරීමේදී
සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. කොටු කරගන්න. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. හරි. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. ඒ පිටිපැත්තේ පේලිය අවධානයෙන් ඉන්න. සාමාන්‍යයෙන් උදයංග සර්ගේ සිරිත තමයි කිසි දෙයක් කටපාඩම් කරන්න දෙන්නේ නැහැ. දැන් ඔප්පු කරලා පෙන්නනවා මම. ඒ කවුරු හරි මට කිව්වොත් සර් ඕක පිළිගන්න බෑ කිව්වොත් මම නෝන්ඩීනේ පුතා. කවුරු හරි කියනෝ සර් ඕක මට පිළිගන්න බෑ. සර් ඔප්පු කරලා පෙන්නන්න. ඔන්න දැන් ඔප්පු කරන්න හදා. හොඳට බලන් ඉන්න. පළවෙනි නීතිය තමයි පුතේ සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. ඔන්න බලන්න. හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. කියන්න ඒ බල 3 ඒ බල 2 පොඩ බලන් ඉන්න තේරෙන්නේ නැහැ බලන් ඉන්න ඔබට පේනවද මේ දෙන්නගෙම පාද මොකෝ වෙන්නේ සමානයි නේද එහෙනම් පුතේ මේ සිද්ධිය වෙන්නේ පාද සමාන වුණොත් විතරයි අදිසියෙන් හරි මෙතන බී තිබුණා නා ඔය සිද්ධිය වෙනවද නෑ එහෙනම් බලන්න මන් දීලා ඇති මාත් කොහොමද දීලා තියෙන්නේ සමාන පාද සහිත කියන එක දීලානේ අන්න සමාන පාද සහිත නම් දෙන්නගෙම පාද සමාන වෙන්න ඕන සමානයිනේ මෙයාගේ පාදෙත් ඒ එහෙනම් දෙන්නගෙම පාද සමානයි ඕකට කියන්නේ පුතේ සමාන පාද දෙකක ගුණිතයක් දැන් ඔන්න උදයංග සර් අපූර්ව වැඩක් කරන්න හදා බලාගෙන ඉන්න ඒගේ 3 ඒ බල 3 මට ලියන්න පුළුවන් ඒ ගුණ කිරීම ඒ පිළිගන්නවද ඔව් පිළිගන්න ඒගේ 2 මට ලියන්න පුළුවන් ඒ වැඩි කිරීම ඒ පිළිගන්නවද ඔව් දැන් බලහන් පුතේ දැන් මේක වෙන වෙනම ගන්න හරි දැන් ඔබට පේනවද මේකේ වරහන් ඉවත් කරලා බැලුවොත් ඒ වැඩි කිරීම ඒ කියන්නේ ඒකේ කීයද 5යි එතනින් කියවෙනවා සමාන පාද සහිත බල දෙකක් ಗುಣ වෙනවා නම් දර්ශක දෙක මොකෝ වෙන්නේ එකතු වෙලා නෙව 3යි 2යි කීයේ 5යි අත උසන්න තේරුණු කට්ටිය මේකට කියන්නේ proof ඒ මොකක්ද යකෝ proof කියන්නේ ඔප්පු කිරීම තේරුණායි එහෙනම් මට කියන්න අදින් පස්සේ සමාන පාද සහිත බල දෙකක් දැක්කොත් දර්ශක දෙක මොකද්ද කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් එහෙනම් ප්‍රමේතාපාරක් එකපාරක් නීතිය කියමු සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක මොකෝ වෙන්නේ එකතු වේ තේරුණා කට්ටිය අතුසන් ලියා ගන්න proof එක ලියාගන්න පුතේ බෝඩ් එක පේනවද ලියලා ඉවරයි මම උගන්නනකොට ලියනවා දැන් ලියු සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක මොකද්ද වෙන්නේ පුතේ එකතු වෙනවා ධෝනි තේරුණාද පැටියෝ සනුලයි නංගි
තේරෙනවද පුතේ? සමාන පාද සහිත බල ගුණ කිරීමේ දර්ශක එකතු. හරි. මේක පොදුවේ ලියන්න මෙහෙම. ඒයි පොදුවේ ලියන්න මෙහෙම. A ගේ M ගුණ කිරීම A ගේ N පොදුවේ මේක ලියන්න පුළුවන් A ගේ මේ දෙක එකතුව M ධන N. ඔන්න පොදුවේ කාටත් පොදුවේ ලිව්වා. ඒකත් ලියා ගන්න පුතේ. පොදු සූත්‍රය. හරිනේ? ඉතිරි හරි. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. හරිද? සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු. හරි. මෙන්න පළවෙනි ගාන. ඒයි තනියෙන් හදන්න පළවෙනි ගාන දෙන්න හදන්න. පරිස්සමෙන් හදන්න. x ගේ x බල 3 ගුණ කිරීම x බල 5 ගුණ කිරීම x බල 6. වාඩි වෙන්න පුතේ. පිටිපැත්තේ ළමයින්ට පේන්නේ නැහැ. x බල 3 ගුණ කිරීම x බල 5 ගුණ කිරීම x බල 6 උත්තරේ කියන්න. ලැජ්ජයි අප්පා. මොකද්ද උත්තරේ? ඇහෙන්නේ නැහැ. x බල 14. එතන මොකද්ද නීතිය? සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක මොකෝ වෙන්නේ? එකතු වෙනවා. තේරුණාද පුතේ? එහෙනම් මට ලියන්න පුළුවන් x ගේ 3යි 5යි 8යි 8යි 6යි කීයේ? අත උස්සන්න මේක ආපු දරුවෝ. මරු. මෙන්න ඊළඟ ගන්න. ඉක්මන් කරන්න. x ඍණ 5 x ධන 8 x බිඳුව උත්තරේ ලියන්න. මේකේ උත්තරේ කියන්න. පාදකයේ දර්ශකයේ පාදකය වාද්‍ය. ඔව් විනාඩියක් දෙන්න පුතේ. තා චූටි වෙලා. විනාඩියක් දෙන්න. මම කියන කෙනා ධෝනි පාඩි වෙන්න. අර ධෝනි පිටිපැත්තෙන් පේලිය කොනේ ඉන්න ධෝනි. අහගෙන ඉන්න උත්තරේ ඒ තමන්ගේ යාළුවෙක් කියන උත්තරේ අහගෙන ඉන්න. ඇහෙන්නේ x බල ඍණ 3 රයිට් අපුඩයක් ගන්න හයියෙන් සුපිරි. ඔන්න බලන්න මං හිතුවේ මේක අනාගනී කියලා. x ඍණ 5යි ධන 8යි එකතු නාම කීයේ? ඍණ 5යි ධන 8යි එකතු නාම කීයේ? ධන 3යි. ධන 3ට බිඳුවක් එකතු නාම කීයේ? ධන 3යි. උත්තරේ ඍණ 3 නෙවෙයි x බල ධන 3. අත උස්සන්න මේ උත්තරේ ආපු දරුවෝ. මරු. හරි.
මෙනි ලංගාන පරිස්සමෙන් දැන් එන්න එන්න චුට්ටක් වෙනස් කරන බය වෙන්න එපා. ඔට්ටුයි. මම දෙන එක ගැටයකටවත් අහු වෙන්නේ නෑනේ අප්පා. මෙතන හෙන ගැට මෝලක් දුන්නේ ඒකට අහුනෙත් නෑනේ. මරවදිය එක ගැටයකටවත් අල්ලන්න බෑනේ මුන්ටි. හරි. වාඩි වෙන්න. අපේ මෙයා ගොඩවෙල පුතා නැගිටින්. ඔයා නෙවෙයි. පිටිපැත්ත. මගේ පුතා මට කියන්න ගොඩ මේ පුතා මට කියන්න මේකේ උත්තරේ කියන්න. XY ඍණ 1 වාඩි. ගොඩවෙල අනිත් පුතා කුමාරය මේ තරංගය කොළු. XY ධන 1. ඕකේ. අපේ කුමාරය කොළු. ගොඩවෙල. XY ධන 1. සෙනුජයා ඒත් ධන 1ද? අපේ ජීවන්තය කොළු. XY ඍණ 1. ආදී XY ධන 1. පසන්දුල් XY ඍණ 2. ඕකේ. ට්වින්ස්ලා XY ධන 1 පුතා XY ධන 2 ධන 1 ධන 1 ධන 1 ධන 2 2 කැලමයි ඔසිනිලා නංගි ධන 2 1 1 ඊළඟට අපේ මේ දෝනිල සෙට් එක මොකද කියන්නේ සහන් අයියගේ කෙල්ල අත් දැන් හරිනේ පුතේ හරි එහෙනම් පුතේ ඔන්න බලන්න හරි ඒක හරි
හරිනේ හරි දැන් අහගෙන ඉන්න තව එකක් දෙන්න එකක් තව එකයි අවසාන ගාන ඔන්ලයින් දරුවෝ මං ඇහෙනවද ඔව් ඒ මෙන්න ගාන සුදු ඒ මේ ගාන හැදුවොත් සුපිරිම දක්ෂයෙක් කීවෙනි ගානක් දන්නේ හතර මේක හැදුවොත් මේක හදන්න පුළුවන් එකෙක් ලොවෙත් ඩොක්ටර් කෙනෙක් නැත්නම් ඉංජිනේර් ඒ ගැටේටත් අහු වෙන්නේ නැහැනේ පුළුවන් නම් හදන්න මේකේ පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ ඇති දෙයක් නෑ මේක සමහරක් ගණන් දැක්කම අපි බය වුණාට ඇති දෙයක් නෑ පුතේ පරිස්සමෙන් කල්පනා කරන්න. දෝනි රතු පාට දෝනි. මාස්ක් එක මෙහෙම වෙනවා. ඒ කියන්නේ කතා කරන්නේ. මාස්ක් එක මෙහෙම. මේ පුතේ අමත් වාඩි වෙන්න පුතේ අමතකුණොත් කියලා ගෙදර වැඩ ලියා ගන්න. 12යි එක අභ්‍යාස කරන්න පුළුවන්. ඒ අමතකුණොත් කියලා ලියා ගන්න පුතේ ගෙදර වැඩ 12යි එක අභ්‍යාස. 12යි එක අභ්‍යාස සම්පූර්ණයෙන් කරන්න. මේ අභ්‍යාස නොකර කියලා මම බනින්නේ නැහැ ගහන්නේ නැහැ. හැබැයි ඉගෙනීමේ රසය එක අද ගෙදර ගිහිල්ලා අද පටන් ගන්න පුතේ. මේ ගණන් ටික හද 12යි එක අභ්‍යාස. 12යි එක අභ්‍යාසය හදන්න. මේ පුතේ මේකේ උත්තරේ කීයද? පුතේ අන්න බලාගන්නේ බලගන්න. මේ තුන් දෙනාගේම පුතේ ඇතුලේ මොනවද තියෙනවද කියලා බලන්න එපා. තුන් දෙනාගේම පාද සමානයි. ඇතුලේ මොනවද තිබුණත් තුන් දෙනාගේම පාද මොකෝ වෙන්නේ? සමානයි නේද? එහෙනම් මෙතන ඍණ 3යි මෙතන ධන 5යි. ඍණ 3යි ධන 5යි එකතු වුණාම ධන 2යි. ධන 2ට මෙතන තියෙන එක සෙට් වුණාම කීයේ? ධන 3යි. එහෙනම් උත්තරේ x වර්ග y වර්ග බෙදීම ඍණ a ගේ ඍණ 3 අත උසන්නේ මේක ආපු දඩු. හරි. මේ කායික ගණනක් දාන්න පුළුවන් ඕන්න. වඩකින් අද එහෙනම් ගෙදර කියලා 12 එක අභ්‍යාස කරනවා කියලා පොරොන්දු වෙන්නකෝ. හැබැයි උදයන්ගසයට මොනවා හරි වෙයි හොඳේ. අත උස්සලා පොරොන්දු වෙන්න. මගේ පල්ලා. එහෙනම් බුදුසරණයි පරිස්සමෙන් යන්න.